හරිද ළමයි? අයිබෝන් දරුවනේ මේ මම ඉක්මනට ටිකක් කරනවා මේ මොකද මම ඇත්තටම අර ඔයගලගේ පන්තිය කට් කරලා මේ පටන් ගන්න ඉඳලා පටන් ගන්න බැරි වෙච්ච නිසා පොරොන්දු ඉෂ්ට කරන්න ඕන තමයි මම කරේ දැන් මට මේ ගෙදරට බඩු වගේක් ගේන්න යන්න තියෙනවා ඒ මොනවද තිබ්බත් මම ඔයගලගේ මේ වැඩ ටික කරලා මේ කාලෙකට වගේ යන්න බලන්න ඒක තීරණය වෙන්නේ මේ ඔයගලගේ වැඩ ටිකෙන් ඉවර වෙන්න ගියාම තමයි මම වැඩේ කරලා තමයි යන්නේ හරි ඉස්සරහම අපි ගමු ළමයි එන අර දෛශික වල මේ දෛශික වල 13 වෙනි ගාන එදා මේ දෛශික වල 13 වෙනි ගාන අපි බලමු මොකද ඒ 13 වෙනි ගාන කියන්නේ කියලා මේ ඒ පොරේම ගැලවි ගන්න බලන්න ඉන්න ආනතියනවා අපි බලමු ඉස්සලාමේ 13 වෙනි ගාන ඒකේ කියනවා මෙන්න මෙහෙම මේක තියෙන්නේ 16 වෙනි පිටුවේ 13 වෙනි ගාන කියනවා මේ P සහ Q යන ABC ත්‍රිකෝණයේ AB සහ AC පාදමන්ත පිහිටි ලක්ෂ දෙකකි P හා Q මගින් පිළිවෙලින් ABAC 1:2 අනුපාතයට බෙදේ නම් right හරි එතන මේකේ ABC ත්‍රිකෝණයේ මේක ABC P හා Q යන AB සහ AC පාදමන්ත පිහිටි ලක්ෂ දෙකකි හරි PQ මගින් පිළිවෙලින් AB සහ AC 1:2 අනුපාතයට බෙදේ. එතකොට AB සහ AC 1:2 අනුපාතයට බෙදනවා කියුවාම දැන් එක මේ පැත්තේ දෙක මෙහෙද දෙක මේ පැත්තේ එක මෙහෙද කියන ප්‍රශ්නේ එනවා. එතකොට එවැනි තැනක අපි තීරණය කරන්නේ අර AB සහ AB කියලා කියන්නේ. ඒ කියන්නේ A වලින් පටන් ගන්න B නේ. එතකොට තමයි අර අනුපාතය 1:2 කියලා අපි මේ විදිහට ගන්නවා. හරි? ඊළඟට AB සහ මේක මේ අර 9 10 11 ගණන් ටික අන්තිමට කරන්නේ ඒවා චුට්ටක් වෙනස් ඒකයි මම ඒක අරලා තියෙන්නේ 1:2 අනුපාතය Q මේ හරියම 1:2 අනුපාතය බෙදේ හරි AB කියන එක මේක A කියලා දීලා තියෙනවා. මේ දෛශික A. හරි? ඊළඟට දීලා තියෙනවා AQ කියන දෛශිකය දීලා තියෙනවා B කියලා. මේක B. right? මේ දෛශිකය B. ඒතර එහෙනම් අනිවාර්යෙන් මේක 2යි B. ඒකයි බලන්න දෙයක් නැහැ. මේක 2යි A. ඒක බලන්න දෙයක් නැහැ. උඩ 1:2 අනුපාතයක තියෙන මතකයි නේද ඔවා අපි පැහැදිලිව කතා කරා. එතකොට මේ පොඩ්ඩක් ඉන්න ළමයි මේ පොඩ්ඩක් මේකේ බ්‍රයිට්නස් මදි වගේ. හරිනේ. ඊට පස්සේ කියනවා මෙන්න මෙහෙම. CP සහ BQ A හා B ඇසුරෙන් සොයන්න ඉස්සලා. CP CP BQ A හා B ඇසුරෙන් හොයන්න. ඉතින් අපි බලමු එහෙනම් CP දෛශිකය මට ලියන්න පුළුවන් CA ධන AP කියලා. ඕනනම් මේ පැත්තෙම ගියහැකි. මේ ඊට වඩා ලේසි මොකද මේක හොයාගෙන යන්න වෙනවනේ එහෙම. ඊට වඩා ලේසි කෙලින්ම මේ පැත්තෙන් යනවා CA ධන AP
එතකොට CA කියලා කියන්නේ ඍණ 3යි B. ධන A. හරි. එතකොට ඒක හරි. ඊළඟට A CP සහ BQ නේ BQ. දැන් BQ රාශිය මේ පැත්තෙන් යන එක ලේසි ඍණ 3යි A ධන B. හරි ඒක හරි. ඊට පස්සේ කියනවා ඊට පසුව අපිට කියනවා ප්‍රෝබිලක්කන් දෙකේ කියනවා CP සහ BQ R කීදී ඡේදනය වේවි. මේ දෙක R වලදී ඡේදනය වෙනවා. මේ ලක්ෂ්‍ය R. හරි. R මගින් CQ සහ QB සහ PC පිළිවෙලින් එකට K එකට H අනුපාත වලට බෙදේ. අපි ඒක නම් බලමු මොකක්ද කියන්නේ කියලා. R මගින් QB 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 එතකොට අන්න දැක්කද QB කියලා කියන්නේ මේ පැත්තට කියන්නේ. එතකොට එකට K මේක 1 මේක K. ඊළඟ PC එකට H මේක H. මොන දැන් ටිකක් අමාරු වෙලේ පුතේ ඈ. අර මෙහෙම කෑලි දෙකේ අනුපාත දුන්නාම මේක සුළු කිරීම අමාරුයි. අර මම එහෙම නෙමෙයි ඔයගලන්ට මේක පුරුදු කරන්නේ. BR සමානයි lambda BQ. එහෙමනේ අපි අරගෙන මතකද? එක කෑල්ලක් මුළු එකෙන් පංගුවක්. එතකොට CR සමානයි lambda CP. එහෙම නැත්නම් PR සමානයි lambda PC. දැන් එහෙම නෙමෙයි අර්ථය. මේ දෙක මෙහෙම කරා. දැන් ඉතින් චුට්ටක් සුළු කිරීම අමාරුයි. ඉතින් අපිට කරන්න දෙයක් නැහැ මේක අර්ථය නේ කියන්නේ. ඔබට තේරෙන්නේ මේක අමාරුයි කියන්නේ. අර මම කලින් කරපු විදිහ අමාරු නෑ. හරි. දැන් අතරම මේකේ ළමයි PR සමානයි lambda PC කියලා ගන්න. එහෙම නැත්නම් H වතාවක් PC. අර මුළු එක ගන්න. එතකොට සුළු කිරීම ලේසි. ඊළඟට QR සමානයි mu එහෙම නැත්නම් K වතාවක් QB කියලා කෙලින්ම ගන්න. කෙලින්ම ගන්න QB කියලා. තේරෙනවද? කෙලින්ම ගන්න QB කියලා. කාරණා පැහැදිලිද මම මේ කියන්නේ? කාරණා පැහැදිලිද කියලා මම හිතනවා. ඒතකොට අර කෙලින්ම එතෙන්ට යන්නේ. දැන් ඉතින් තියෙන විදිහ යන්නේ. ඊට පස්සේ කියනවා AQR සහ APR ත්‍රිකෝණ සැලකීමෙන් AR සඳහා ප්‍රකාශන දෙකක් ගන්න කියලා. ඉස්සලාම AQR ත්‍රිකෝණය. මේ තියෙන්නේ. AQ සඳහා එතකොට අපි මෙතනින් AQR ත්‍රිකෝණයට ගියොත් AQR ත්‍රිකෝණය ඒකට ගියොත් AR සමානයි AQ ධන QR AQ ධන QR AQ කියන්නේ B මේක කෙලින්ම B ධන දැන් බලන්න මෙතන එකට දෙක තිබුණා නම් අපි හිතුව මේක එකට දෙක අනුපාත තිබුණා නම් කියලා අපි කියන්නේ එතකොට 3න් 1යි QB කියලානේ. මේ දෙක එකතුව 2යි 1යි 3යි. මේ දෙක එකතු වුණා 3යි 3න් 1යි QB කියලා තමයි කියන්නේ QR. අපි හිතුව මේක එකට 4 අනුපාත තිබුණා කියලා. එකට 4 තිබුණා. එහෙනම් 4යි 1යි එකතු වුණා 5යි 5න් 1යි QB කියලා කියන්නේ. එතකොට එකට K කියනවා නම් එහෙනම් මෙහෙම නේද වෙන්න ඕනේ. K සහ 1 එකතු වෙලා ඒකෙන් 1යි ඒ කියන්නේ මේ අනුපාත දෙක එකතු වෙලා මෙතන එකනේ තියෙන්නේ 1 ධන k වලින් 1 දැන් මේ කෑල්ල ඕන නම් 1 ධන k වලින් k වතාවක් qb හරි તો qb අපි හොයලා තියෙනවා කො මේ තියෙන්නේ bq qb කියන්නේ මේකේ ඍණාංගය එතකොට 3i ඍණ b 3i ඍණ ඉතින් වඩා හොඳයි මේකෙන් එක යට k ධන එක පොදු සාධකයක් ඇටියට එළියට අදින්න. ඒක සුදුසුයි. එක යට k ධන එක පොදු සාධකයක් ඇටියට එළියට ගන්න. ඒතර එහෙම ගත්තාම k ධන එක වතාවක් b. k ධන එක වතාවක් b ධන එක වතාවක් 3i ඍණ b. ඉතින් මෙතනින් එක යට k ධන එක මෙතන
3A මේ දෙකේම B පොදු සාධකයක් කියලා ගත්තාම K දිනවනේ. ඔන්න ඔතනින් සුළු වෙනවා. හරිනේ? AR. දැන් ඊට පස්සේ APR ත්‍රිකෝණයකුත් එනවා. AR AP දාන PR. එතකොට AP කියන්නේ A ධන PR. PR කියන්නේ එතකොට මේ මුළු එකෙන් එක ධන H වලින් එකයි. මෙතන මම ලියුවේ 1 8 1 ධන H වතාවක් මුළු එක PC. CP තියෙනවා කියලා. તો PC කියන්නේ 3B නෙමෙයි. right? දැන් ඊට පස්සේ මෙතනින් AR අපි මේ ගන්නවා AR සමානයි එකයට එක ධන H අපි ගමු පොදු සාධකයක් හැටියට එළියට. එකයට එක ධන H පොදු සාධකයක් කියන්නේ ගමු. එහෙමනේ සාමාන්‍යයෙන් අපි කරන්නේ මෙතන භාග තිබුණාම කරන්නේ ඒ එකයට ඒ හරය කොටස ගන්න එකනේ. එතකොට එකයට එක ධන H ගත්තාම මෙතන A කියන එක ගුණ වෙන්න ඕනේ එක ධන H වලින්. ධන මෙතන කෙලිම ගත්තාම 3B නේ. හරි 3B වෙන්නේ. එතකොට දැන් මෙතන එකයට එක ධන H එහෙම තියෙනවා. මෙතන ඔයගලන්ට පේනවා A පොදු සාධකයක් ඇතුළේ ගන්නකොට මෙතනින් එන මේ දැන් මේකයි මෙතනින් ඍණේ තියෙනවනේ. මේක හොඳට බලා ගන්න ඕනේ. මේකයි මෙතන තියෙනවා ඍණේ. ඒතර මේ දෙකේම පොදු සාධකයක් ඇතුළේ A එළියට ගත්ත ගමන් මෙතන එක ධන H නේ ඉතුරු වෙන්නේ. හරි මෙතනින් ඉන්නේ ඍණේකනේ. ඒ ධනේකට ඍණේ කැපිලා HA කියලා ඉතුරු වෙන්නේ. අර ඒව ඉතින් එකපාරින් කරන්න පුළුවන් වෙන්න ඕන ළමයි. නැත්තම් මේක කරන්න බෑ ඇත්තටම. ඇත්ත කතාව නම් කරන්න බෑ. දැන් මෙතන A එළියට ගන්නවා මෙතනින් ඍණේ එනවා ඒකෙනුත් A එළියට ගන්නවා. එතකොට ධනේකට මෙතන ඍණේ කැපිලා HA ධන 3B. ඔන්න AR කියන්නේ. තව විදිහකට ගන්න. ඒගොල්ලෝ කියන්නේ මේ කතාව කරන්න කියලානේ. මෙව ප්‍රකාශනයේ සමාන කිරීමෙන් K සහ H සොයන්න. ඒව දන්නවා එකම දෛශිකයේ දෙවිදියට සමාන කිරීමෙන් ඒකද ස්වයං දෛශික සමීකරණය ගත්තා. ඉතින් මම ඔබත් එක්ක ඔවා බොහොම ඉතාම දියුණු ලෙස සාකච්ඡා කරලා තියෙනවා. සාමාන්‍යයෙන් මගේ ක්‍රමය එහෙමයි. විශේෂයෙන් ඇප්ලයි කරද්දී මම සංසිද්ධි ඔළුවට යවනවා මේ අවුරුදු දෙකමාර ඇතුළත මාස 31 ඇතුළත ගොන්නක්. දැන් ওই සංසිද්ධිය තමයි කිව්වේ. එකම දෛශිකයේ දෙවිදියට සිරීම තුළ ඒක සමාන කිරීමෙන් ඒකද ස්වයං දෛශික සමීකරණය කියයි. අපි තව ක්‍රමයකට ප්‍රැක්ටිස් කරලා තියෙනවා. ඒක අපි ප්‍රැක්ටිස් කරලා තියෙන එකක් නේ. ඒක අපි දන්න දෙයක්. ඒකෝට මෙතන දැන් එහෙනම් අපිට කිව්වේ හැකි මේ රෝම ඉලක්කම් 3 වෙන්නේ නැහැ නේ. එකයට k ධන 1 3a ධන kb සමානයි එකයට මේක දැන් අමාරුයි අතන. මේ වැඩේ අමාරුයි. නමුත් මේක මම ඔබට මෙලින් එකක් කරන්නේ දැන් ඔබට විභාගයේ ඉස්කෝලේදී බැලනකම් දුන්නොත් එහෙම A level paper එකේ නම් මේ වගේ අමාරුයි දාන්නේ නැහැ දැන්. ඔබට දුන්නොත් එහෙම හරි දුන්නොත් එහෙම ඔබට කරගන්න පුළුවන්කම තියෙනවා. අන්න ඒකයි වෙන්නේ. දුන්නොත් ඒක කරගන්න පුළුවන්කම තියෙනවා. දැන් ඉතින් පුර කරාලා මොකේද මේ පැත්ත එක ධන H වලින් අනිත් K ධන ආස්කොනේ.
ඒක අමාරුයි. දැන් මොන මං කෙලින්ම ඒ වල සංකුණකය ගන්නෑ. මෙතනින් එනවා එක ධන 3 වතාවක් එක ධන h. ඒ වල සංකුණකය ඒ කියන්නේ 3 ධන 3යි h නේ. 3 ධන 3යි h. ඊළඟ h වතාවක් k ධන 1. ඊළඟ එක හැබැයි ඒක මේ පැත්තේ යනකොට ඍණ h වතාවක් k ධන 1නේ. එතකොට ඍණ hk ඍණ h. ඔන්න ඒ වල සංකුණකය. මෙතන hk. හරි? මෙතනින් එනවා 3 වතාවක් එක ධන h. ඒ කියන්නේ 3 ධන 3යි h. හරි? ඊළඟ මෙතනින් එනවා h වතාවක් k ධන 1. ඒ කියන්නේ hk ධන h නේ. එතකොට ඒක ඍණ වෙනවා. මේක ඍණ වෙනවානේ. ඒ ඔක්කොම එකපාර කරන්න ඕනේ ඉතින්. එහෙම තමයි කම්බයින් මැත්ස් වලට A එකක් ගන්න පුළුවන් වෙන්නේ. A එක B එකක් ගන්න උත්සාහය දරන ළමෙක් නම් එයා මුලින් ඉඳලම ඒවා ප්‍රගුණ කරලා ලබන අවුරුද්දේ මේ කාලේ වගේ වෙනවා. නියම ගන්න තැම්බිලා ඉන්නේ. හරි? ලබන අවුරුද්දේ දෙසැම්බර් වගේ. තමයි ඔරිජිනල් විදියට එන්නේ ළමයා හැදිලා. ඒ කියන්නේ විභාගයේ කරන්න ඉන්න අවුරුද්දට කලින් අවුරුද්දේ ජනවාරි දෙසැම්බර් වෙනකොට හැදෙන අය හැදිලා, හැලෙන අය හැලිලා, නැති බංගස්ථානේ නැති බංගස්ථානේ. එතකම් මේක අපි කරන්නේ ඔයගොල්ලන්ව බිල්ඩ් අප් කරනවා. මම දන්නේ මම කරන්නේ ඔයගොල්ලන්ගේ කුසලතාව වර්ධනය කරන්න පුළුවන් තරම් මම වෙන්න. හරි? ඒක තමයි මගේ ක්‍රමය. ඉතින් මම මේ අමාරු සුළු කිරීම වලට ඔයගොල්ලන් මුලදා පළවෙනි දවස් ඉඳන් මේ උත්තර කරන්නේ. ඉතින් කරන්න ඕනේ. ඊළඟ දැන් B වල. දැන් B වල බලන්න K ධන KH නේ. දැන් එක ධන h වතාවක් K නේ. B වල සම්මුතිය. ඒතකොට K ධන KH. KH. ඊළඟට මෙතන 3 වතාවක් k ධන 1. ඒක මේ පැත්තට එනවනේ. 3 වතාවක් k ධන 1 මේ පැත්තට එනවා. ඍණ 3යි k ඍණ 3. දැන් A හා B නිශ්චුන්‍ය අසමාන්තර කතාව කියන්න ඕනේ කියලා මෙයා බිඳුවට සමාන කරනවා. මේක සුළු ගන්න ටිකක් අමාරු වෙනවා. මේක බිඳුවට සමාන කරනවා. සමාන කරලා සමීකරණ දෙකක් කරන් ඉතින් මේ දෙක සුළු කරන්න ඕනේ. දැන් බලමු කොහොමද සුළු කරන්න පුළුවන් කියලා. හරි? ඒක වෙනම කතාවක්. දැන් මට කියන්න බලන්න මෙන්න මේ පොයින්ට් එකට ආපු අය. ඉතින් මේ විදිහටම කියලා මම කියන්නේ නමුත් මේ සමහරෙකුට මෙන්න මෙහෙම කියන් වරහන් ඉවත් කරන් දන්නේ නැහැ මෙහෙම. එතකොට මෙතන ඉන්නේ භාග විදියට ඉන්නේ. ඒ කියන්නේ මම නම් කරේ හාස් මුලදී දාලා වරහන් ඉවත් කරන එක. එහෙම නැතුව එහෙම කරන්නත් පුළුවන්. මට නිකන් සංඥාවක් දෙන්න බලන්න කවුද එහෙම ඕක කරපු අය කියලා අත ගහපු අය කවුද හංසාලි දෙවනිත බානුජ තරු ප්‍රියම් උත්තරයක් ගත්තද පුතේ හරි එහෙනම් හදා ගන්න බලන්න ඔතෙන්ට එනකන් අනිත් අය අරගෙන ඊට පස්සේ ওই දෙක සමාන කරලා අපි යමු
හරි දැන් අර දෙක සමාන කරලා a සහ h හොයන්න. මේ ඔක්කොම ළමයි පරණ විභාග ගැටලු ඈ. පරණ කියන්නේ මේ 50 ගණන් වල 60 ගණන් වල වගේ අවුරුදු වල විභාග වලට දීච්ච ගැටලු නේ. දැන් කියන ගැටලු ඊට වඩා නිර්මාණශීලී. දැන් අපි ගුණිතයේ මේ පටන් ගත්තා. තව සති වැඩි මොන දෙයක් යනකොට දැයිසික කරයි. ඊට පස්සේ මම පටන් ගන්නවා කෙලින්ම මේ අංශුව මත බල කියන පාඩම. ඒක පටන් ගන්නවා. අනිවාර්යයෙන්ම සැප්තැම්බර් මුල සතියේ අංශුව මත බල පාඩම පටන් ගන්නවා. දෙවැනි ඇප්ලයිඩ් පාඩම. ඒ අතර මේකේ විභාග ගණන් බ්‍රාස්පෙන්කට කරගෙන යනවා. හරි නේද එහෙනම්? දැන් එහෙනම් බලමු මේක වෙන වෙනම බිඳුවට සමාන කරලා එන සමීකරණ දෙක. තුන ධන 3h ඍණ hk ඍණ h සමාන බිඳුව සමාන මේ අර වරහන් ඉවත් කරපු අය ගන්න වෙයි. අපි කරමු එක අර කතාව කියන්න ඕනේ a හා b නිශූන්‍ය අසමාන්තර කියන එක. k ධන k ඍණ 3k ඍණ 3 සමානයි බිඳුව 2. කොහොමද කරන්නේ? මේව කරන්න වෙනව නේද? අර වරහන් ඉවත් කරපු ඒවා ආයේ වරහන් මේ කරන්න වෙනවා. දැන් මෙන්න මෙතන දැන් මේකෙන් අපි 3 එළියට ගත්තොත් එක ධනයක් තියෙනවා. මේකෙන් ඍණ එළියට ගත්තොත් k ධනයක් තියෙනවා නේද? සමාන බිඳුව. දෙකෙන් k එළියට ගත්තොත් එක ධනයක් තියෙනවානේ. මේකෙන් ඍණ 3 ගත්තොත් k ධනයක් තියෙනවා. එතකොට මෙහෙම කරලා ඉන්නේ. ඔව්. මේ දෙක එහා පැත්තට දාලා බෙදුවා නම් හරි සමීකරණ දෙකනේ. 3 වතාවක් 1 ධන h සමානයි 1 වතාවක් k ධන 1. මේක එහා පැත්තට ගෙනිච්චා. ඊළඟට k වතාවක් 1 ධන h සමානයි 3 වතාවක් k ධන 1. ආයෙත් බෑ නේද? ඒතර k මේ පැත්තේ එනවා. මෙහෙම පුළුවන්. ඔව් හරි. මේ දෙක බෙදෙනවා. මේ දෙක බෙදුවා එක ධන h එක ධන h ලැබෙනවා. මෙතනින් එනවා 3 බෙදීම k සමානයි 1 බෙදීම 3 කියලා නේ. එහෙම නැතුව මේක ලේසි දියක් තියෙන්නේ. මං හිතන්නේ ටිකක් අපහසු විදියකට ගියා කියලා. මම පොඩ්ඩක් මේක මකන්නද මට ඊට වඩා ලේසි දියක් මතුණා. මෙහෙම කරමු. මොකද මේක මේ එකෙන් අපි මෙන්න මෙහෙම කරමු. එකෙන් තුන පොදු එක් පොදු සාධකයක් විදිහට ගත්තාම මේ තුනෙන් h ගත්තාම 3 ධන ඍණ k මෙතන මේක තාම පොඩ්ඩක් සුළු වෙනවනේ. එකෙන්
මෙහෙම කරමු. එකෙන් 3 ඍණ HK මේක දුන්නාම 2යි H එනවනේ. සමාන බිඳුව. දෙකෙන් දෙකිනුත් ඒ වගේ සුළු වෙනවා. විතර ඍණ 3 මම ඉස්සරහින් ලියන්න. ඍණ 3 ඍණ 3 මේ දෙක සුළු වෙලා ඍණ 2යි K ධන K සමාන බිඳුව. මෙහෙම කරතේ. ඔව්. හරිද? ඍණ 3 ඍණ මේ දෙක සුළු වුණාම ඍණ 2යි K හරි K. හරි. දැන් මේ දෙක එකතු කරමු. මේක රෝම ඉලක්කම් 1 මේක රෝම ඉලක්කම් 2 කියලා මම වෙන විදියක් ආවලු. රෝම ඉලක්කම් 1 දාලා දෙකෙන් මේකට මේ කැපෙනවා. ඍණ K එක ධන K එක කැපෙනවා. ඍණ 2යි K ධන 2යි H සමානයි බිඳුව කියලා. ඒ කියන්නේ H සමානයි K කියලා. H සමානයි K කියලා අපිට හම්බ වෙනවා. එතකොට H සමානයි K කියලා හම්බුනොත් අපි පළවෙනි එකට ආදේශ කරනවා. එකෙන් මට හම්බ වෙනවා මේ රෝම ඉලක්කම් එකකින් ගමු. H සමානයි එකෙන් 3 ඍණ මෙතන K වෙනුවට H දාපුවම H වර්ගය ධන 2යි H සමානයි බිඳුවයි. ඍණයෙන් ගුණ වුණාම H වර්ගයේ ඍණ 2යි H ඍණ 3 සමානයි බිඳුවයි. तर මෙතන ඉන්නේ H ඍණ 3 H ධන 1. නමුත් මේ අනුපාත කියන්නේ ධන රාශිය. අනුපාත ධන රාශිය නිසා H සමානයි ඍණ 1 වෙන්න බෑ. එහෙනම් H සමානයි 3 වෙන්න ඕනේ. එහෙනම් K සමානයි 3යි. එහෙනම් ගත්තන ලේසි. ඒ සුළු කිරීම ලේසි. දැක්කද මම කරන්නේ මට අදහස් කීපයක්ම ආවලමයි. මම කරේ මම මේ දෙක සුළු කරලා ගත්තා 2යි H කියලා. ඍණ HK එහෙමම ලියුවා. ධන 3 එහෙමම ලියුවා. මේ ඍණ HK. ඊළඟ මේ දෙක සුළු කරලා ඍණ 2යි K කියලා ලියුවා. මේ ඍණ 3 ඉස්සරහින් ලියාගත්තා. KH මෙහෙම ලියුවා. ඒ දෙක එකතු කරා. එකතු කරාම H සමානයි K කියලා ආවා. ඊට පස්සේ මේකට ආදේශ කරපුවම වර්ග සමීකරණයක් ආවා. මේකෙන් එනවා H සමානයි 3 හෝ ඔයගොල්ලෝ ලියන්න ඕනේ අරක බිඳුවයි මේක බිඳුවයි කියලා ලියන්නේ අපි ඒක වලදී. කෙලින්ම අපි උත්තරේට යනවා. H සමානයි 3 හෝ H සමානයි ඍණ 1. හරි. නමුත් අපි දන්නවා H අසමානයි ඍණ 1. H ඍණ 1 වෙන්න බෑ. මක් නිසාද? H විශාලයි බිඳුව. H කියන්නේ ධන රාශියක්. අනුපාතයේ උගුණ ඍණ උත්තරේ ඉන්න බෑ. මෙතන ඉන්න බෑ. හරි. ඉන්න පුළුවන් දැන් දීලා මෙතන බෑ. ඒ නිසා H සමානයි 3යි. ඒ නිසා K සමානයි 3යි. බලන්න මේ උත්තරද ආවේ කියලා මට පොඩ්ඩක් සංඥාවක් නිකුත් කරන්න බලන්න. ඒ අර තුන් දෙනෙක් හැදුවා කිව්වා. තරුප්‍රියම්, දෙවනිත බානුජ, හංසාලි, විදුන්‍ය, රන්සිලුනි. very good. හරි. හොඳයි. මම ඊළඟට 15 වෙනි ගානට යන්නම් නේ. මම 9යි කාල විතර වෙනකොට වගේ මේ නවත්තන්නම්. මොකද මේ ළඟපාත තියෙන මේ ස්ථානයකට යන්න ඕනේ. මේ 10ට වහන්න කලින් බඩු බාන ටිකක් ගේන්න ඕනේ. අද මගේ පේපර් ක්ලාස් එකේ දවසනේ. පාස් වෙනකම් උදේ ඉඳලා ඒකේ
හරි නේද? කවුරු හරි තව ලියා ගන්න ඉන්නවනම් පොඩ්ඩක් අත උස්සවන්න. කවුරුත් නැහැ නේද? මෙතන කරපු දේ පැහැදිලිද කියලා හිතනවා. මේ ඇත්තටම පළවෙනි පියවරේ මෙන්න මේ දෙක සුළු කරා. මේ දෙක සුළු කරා. ඒ දෙක සුළු කරලා ලියුම කරා මේක. ඊට පස්සේ කරේ දෙක එකතු කරා. එකතු කරනකොට ඍණ HK ට ධන HK කියනවා. මේ ධන තුනට ඍණ තුනක් කැපිලා x සමාන k කියලා. ඊට පස්සේ මේකට ආදේශ කරා. කරපුවම වර්ග සමීකරණයක් එනවා. ඒක සාධක කරුවා. හරිනේ? දරුවන්ට පැහැදිලිද කියලා මම විශ්වාස කරනවා. දැන් හරි නේද? කාර්යය ක්ලියර් නේද? 100% ක්ලියර් වෙන්න ඕනේ. මනසට ඒක හරියට ගෝචර වෙන්න ඕනේ. දැන් අපි යම් 15 වෙනි ගානට 15 වෙනි එකට 15 වෙනි ගාන බලන්න 15 හදපුවා තුසන් බලන්න. 15 හදපුවා ඉවර වෙන්න හදපුවා. බානුජ හදලා තියෙනවා, තරුප්‍රියම හදලා තියෙනවා, හංසාලි හදලා තියෙනවා, ඉසුලි හදලා තියෙනවා, විදුන්‍යා හදලා තියෙනවා, රයිට්? පන්තියේ ළමයි 5 දෙනෙක් හදලා තියෙනවා. මට නිගමන දැනගන්න ඕනේ මේකට උත්සාහ කරපුවා අවංකව ඈ. මාත් එක්ක ගනුදෙනුව 100% අවංක. අවංකත්වයට තමයි මම මුල් තැන දෙන්නේ. තමුන්ට අවංක වෙන්න. උත්සාහ කරපු දරුවෝ ගොඩ දෙනෙක් උත්සාහ කරලා. අවංකව මට උත්සාහ කරන්න හම්බුන්නේ නැහැ මට. මගේ අකමැත්ත නිසා හරි කම්මැලිකම නිසා හරි වෙලාව නැහැ මට උත්සාහ ගන්න හම්බුන්නේ නැහැ. අවංකව මට උත්සාහ. හරි. කවන්නේ නැහැ. අපි බලමු අපි හදාගන්න බලමු. මේක කියනවා A හා B යන OA සමානයි A OB සමානයි B වන පරිදි ලක්ෂ දෙකකි. එහෙනම් අපි ඉස්සල්ලාම මේක M යන OA හි මධ්‍ය ලක්ෂය. M කියන්නේ මධ්‍ය ලක්ෂය. x යන OX සමාන XB OB මත. විතර මධ්‍ය ලක්ෂය කියන්නේ එකට එකනේ. ජමෙද ලම්බක වගේ ඇඳුනා එහෙම එකක් නැහැ. එච්චරයි. ඊට පස්සේ OM OX OY OM OX OY ABS උන්නා. යෝ සිම්පල් කේස් එක. දැන් ඔයාලට මතකද? ඔයාලට මතකද මගේ අභ්‍යාස වගේක් තිබ්බා මෙහෙම රූප සටහන් දීලා අනුපාත දීලා දෛශික ලියන්න කිව්වා. මතකද කියන්නේ? අනුපාත දීලා රූප සටහන් දීලා දෛශික ලියන්න. අනුපාත වලදී දෛශික භාවිතය මතකද කියලා. ඒවා කරේ ළමයි ඒවා මේ කොහෙවත් තියෙන ඒවා නෙමෙයි. මම ඒ අභ්‍යාස හදලා උනට දුන්නේ මෙන්න මේ වගේ තැන් වල ඔයගලන්ට ඒව ප්‍රශ්නයක් නොවෙන්නේ. දැන් ඔයගොල්ලෝ දන්නවා පඩස් කරලා ලියන්න. හරි? එතකොට දැන් OM දෛශිකේ ගන්නකොට කෙලින්ම භාගයයි OM. ඒ කෙලින්ම භාගයයි B. ආයි කතා දෙකක් නැහැ. ඊළඟට OX ගත්තොත් මතකද මේ වගේ අනුපාත දීලා මේව ගණනය කරලා පාදවල දෛශිකයේ මේව මතකද? ඒවා ඉතින් අපි ගොඩාක් කරා. එතකොට OX කියන්නේ දෙලින්ම 4න් 3යි. B. අය කතා කරන්න දෙයක් නැහැ. තව OY නේද? ඊළඟ එක OY නේ. OY කියන්නේ OA දන AY. එතකොට OA කියලා කියන්නේ A. AY කියලා කියන්නේ 5න් 1යි AX.
මේක ලියුවේ 5න් 1යි x කියලා. මතකද ඔබ කිව්වා ගොඩාක් ගණන් හැදුවා. ඒ y කියන එක ලියුවේ 5න් 1යි කියලා නේ. sorry 5න් 4යි. සමාන 5න් 4යි ax. ඒ y කියලා කියන්නේ 5න් 4යි ax. ඒතකොට ax මොකක්ද කියලා අපි දාන්න ඕනේ. එහෙනම් මෙතන oy සමානයි a ධන 5න් 4යි ax. ax කියලා කියන්නේ එතකොට ඍණ a ධන 4න් 3යි b. මේක දැන් මට ඕනේ ax නේ මෙතන. දැන් ax නේ ආදේශ කරන්න ඕනේ. ඒතකොට ax සමානයි ax වලට ආදේශ කරොත් මේක ඍණ a ධන 4න් 3යි b. ඍණ a ධන 4න් 3යි b. පයින් එක ගත්තාම මෙතන 5යි a ඍණ මෙතන 4න් වරහන් වතුනම ඍණ 4යි a ඍණ මේ ධන 12යි b. හරි. එතකොට ওই ටික හරි. ඒගොල්ලෝ ඉල්ලන්නේ ওই ටික. මේක වැරදි නම් එහෙම කියන්නේ නැහැ. නොකියමින් ඉන්න බෑ. ඊට පස්සේ කියනවා රෝම ඉලක්කම් දෙකේ by සමානයි 5න් 1යි a ඍණ 2යි b බව පෙන්වන්න. by සමාන. කො by? මේක. ඒතර by කියන එක ඉවරයි do ධන oy කියලා. do ධන oy. do කියන්නේ ඍණ b. oy අපි හොයලා තියෙනවා 1ට 5යි a ධන 12යි b කියලා. මෙතනින් අපි ගන්නවා 5න් 1 එළියට. ඒකට ඍණ 5යි b ධන a ධන 12යි b. එතන 12යි b දෙන්නේ 3යි b. එයි මේ 4න් ගුණෙන්නේ නැද්ද? 4න් 3නේ තියෙන්නේ b එක. right 4 කැපෙනව නේද? 3යි b හරි. thank you පුතා. එතන 3යි b. එතන වැරදිලා මෙතන දැන් 4න් ගුණ කරද්දී 4ට 4 කැපිලා 3යි b නේ ඉතුරු වෙන්නේ. ඒතකොට මේ දෙක 3යි b එහෙම වෙනවා. මේ දෙක දුන්නාම ඍණේ ධනෙ වෙනවා. හරි. එතකොට මෙතන මේ a ධන 3යි b නේ. ඔව්. එතකොට මෙතන 3යි b. 3යි b. thank you. එතකොට 5න් 1යි a ඍණ 2යි b. by කියන්නේ මේක. right එකක් හරි. ඊට පස්සේ කියනවා bym ඒකරේඛීය බව පෙන්වන්න කියලා. අන්න දැන් ඔබට මතක් වෙන්න ඕනේ ලක්ෂ 3ක් ඒකරේඛීයයි කියලා පෙන්වන්නේ කොහොමද? අන්න දැන් සංසිද්ධිය ඔළුවට එන්න ඕනේ. දෛශිකවලදී ලක්ෂ 3ක් ඒකරේඛීයයි කියලා පෙන්වන්නේ කොහොමද? ඒ සංසිද්ධිය එන්න ඕනේ ඔළුවට. හරි. දෛශිකවලදී ලක්ෂ 3ක් ඒකරේඛීය බව පෙන්වන සංසිද්ධිය එන්න ඕනේ ඔළුවට. කොහොමද? ඒකෙන් ඕනම ලක්ෂ දෙකක් ගන්නවා. එමගින් එන දෛශිකය ගන්නවා. තව ලක්ෂ දෙකක් ගන්නවා. එමගින් අර්ධයක් වෙන දෛශිකය ගන්නවා. අන්නේ හොයාගත්ත දෛශික දෙක අතර අදිශ ගුණාකාරයකින් සම්බන්ධිච්ච සම්බන්ධයක් තියෙනවා කියලා පෙන්නනවා. හැබැයි ගානේ ඊළඟ කොටස දිහා බැලුවොත් පොඩ්ඩක් මොලේ පෑදිලා කාලය තුරු කර ගන්න පුළුවන්. දැන් bym ඒකරේඛීය කියුවාම කෙනෙකුට පුළුවන් by දෛශිකය හොයනවා. එයා හිතනවා right මම by දෛශිකය හොයාගන්නවා. ඊට පස්සේ bm දෛශිකයත් හොයාගන්නවා. එයා හිතනවා මම bm දෛශිකයත් හොයාගන්නවා.
py හොයා ගන්නවා bm හොයා ගන්නවා. දැන් ඉතින් මේ දෙක අතර අදිශ ගුණාකාරකයේ සම්බන්ධයක් එනවා. bym මේකට ගිය කියලා ඔප්පු වෙනවා. හැබැයි ඊළඟට ගිය ගමන් by ට ym අනුපාතය තියෙනවා. ඒකවල ආයෙ මුලින් ඉඳලා පොඩ්ඩක් මහන්සි වෙන්න වෙනවා. ඒ නිසා අපි ඒක දැක්කම මේක හැටියට මම bm තෝරගන්නේ ym ගන්නවා. ඒකට අර එක ගලෙන් කුරුල්ලෝ දෙන්නයි කියන තියරිය හරියට. මොකද මේක ඊළඟට by ට ym අනුපාතය අපෙන් ඉල්ලනවනේ ළමයි. by ට ym අනුපාතය අපෙන් ඉල්ලනවා. මම කියන එක දරුවන්ට පැහැදිලිද? ඒ ඉල්ලනකොට අර අපි අර හොයන දෛශික දෙක by සහ ym විසිරෙම යුවොත්. තව මේක මම කියන්නේ නිකන් නෙමෙයි. මේ නූතන ළඟ දුන්න විභාගවල ඔබ තියෙනවා. ළමයින්ට ඒක රේඛියයි කියලා පෙන්වන්නත් කියන අනුපාතෙත් තමයි. ඒකෝර කලින් ඕක හොඳට හිතලා දෙවිච් එක්කෙනා මොකද කරන්නේ? අර අහන ප්‍රශ්නේ දිහා බලලා අර තෝරගන්න ලක්ෂ දෙක හරියට තෝරනවා. by ym. ඕනනම් මෙතෙන්ට dm ගන්නත් පුළුවන්. එහෙම ගන්න නැහැ. තේරුණාද? අන්න ඒ වගේ පොඩ්ඩක් ඉතින් බුද්ධිය පාවිච්චි කරලා බලන්න. දැන් අපි බලමු ඉතලා by ගයි කිව්වේ හොයාගන්න. by කියනවනේ. පහෙන් එකයි a වෙන දෙකයි. ඊළඟට අපි බලමු ym දෛශිකය හොයාගන්න. ym. හරි? පහෙන් එකයි a වෙන දෙකයි. දැන් බලනවා ym දෛශිකය. කො y අමේ. ym ගන්න ලේසිය මොකක්ද? y යෝදන ඔයෙන්ද? ඔව්නේ. y යෝදන ඔයෙන්. ඒකේ y යෝදන ඔයෙන් වලට යනවා. YO කියලා කියන්නේ OI වල ඍණ දෛශිකය. කො y මේකේ ඍණ දෛශිකය. ඍණ පහෙන් එකයි A ධන 3යි B. OM කියන්නේ භාගයයි B. OM කියන්නේ භාගයයි B. දැන් මේකෙන් ඔබ දන්නවා පොදු සාධකයේදී අපි ගන්න 10න් එක. මොකද මේ දෙකම නැතුව යන්නේ නැහැ. 10න් එක තමයි අපි පොදු සාධකයේදී ගන්නේ. එතකොට මෙතන දෙකෙන් ගුණ වෙනවා. ඒතකොට ඒ කියන්නේ ඍණ දෙකෙන් වරහන් ඉවත් වෙනවා කියන්නේ. 10න් ගන්නකොට මෙතන දෙකෙන් ගුණ කරලා උඩත් දෙකෙන් ගුණ කරන්න බෑ. මෙතන දෙකෙන් ගුණ වෙනවා උඩත් දෙකෙන් ගුණ වෙනවා. ඒතකොට මෙයාට 10 වෙන්නේ. ඒතකොට ඍණ 2යි A ඍණ 6යි B. මෙතන පහෙන් ගුණ කරනවා 10 වෙන්න මේකත් පහෙන් ගුණ කරනවා. ඒතකොට 5යි B. ඒතකොට මට එනවා 1යට 10යි ඍණ 2යි A ऋण b ये මොකද OM කියන්නේ භාගයයි a නේ. භාගයේ a නේද? රයිට් රයිට්. thank you පුතා. ඔයගේ ඊසු ගෙලින් වෙනවා පොඩ්ඩක්. විතර වෙන 5යි එතකොට 3යි a ඍණ 6යි b. මේකෙන් 3 ගන්නවා එළියට. ඒතර 3යට 10යි a ඍණ 2යි b. අන්න ඒ වගේ අර දෛශික කොටස හරියටම සමාන වෙනවා. ඔබට මතක ඇතිනේ මේ. අන්න දැන් ආවා මොකද්ද? ym දෛශිකය ආවා. හරි දෛශික කොටස හරියටම සමාන වෙනවා. නැත්තම් අර දෛශික අයින් කරන්න බෑනේ. මතක තියෙන්න ඕනේ අන්න ඒක. ym මේක රෝමි ලක්ෂණ 2. මේක රෝමි ලක්ෂණ 1. මෙන්න මේ දෛශික කොටස් දෙක හරියට සමාන වෙන්න ඕනේ. නැත්තම් මේක අයින් කරගන්න බෑ. දැන් එනවා. ඉතින් මම මේකෙන් දෛශික කොටස් සමාන කරන්නේ කොහොමද? උත්තර කරගත්ත හැකි එකෙන් a ඍණ 2යි b කියන්නේ පස්වතාවක් by කියලා. එකෙන් මට කියන්න පුළුවන් a ඍණ 2යි b සමානයි පස්වතාවක් පහ යනවා by කියලා. දැන් ඒක රෝමි ලක්ෂණ දෙකේ මෙන්න මෙතෙන්ට ගෙනල්ලා ආදේශ කරනවා 5යි by කියලා. හරි. හරි මම පොඩ්ඩක් එහාට ගන්නම්. පොඩ්ඩක් මෙතන දැන් රෝමි ලක්ෂණ එකෙන්නේ මම මේක ඇල උත්තර කරගත්තේ. ඒක රෝමි ලක්ෂණ දෙකට ආදේශ කරනවා.
එතකොට ym සමානයි කියලා මට එනවා. මම යටින් ලියන්න. ym සමානයි 10න් 3 වතාවක් a ඍණ 2යි b. හැබැයි a ඍණ 2යි b කියන්නේ 5යි b වර්ග. 5යි b වර්ග. 5 සර 2යි 3 යට 2යි b වර්ග. අන්න ym. හරි. එතකොට ආව එතන අදිශ ගුණාකාරණයේ සම්බන්ධය. ඕකනේ අපි කරේ. අර ලක්ෂ 3න් දෙක දෙක තෝරගෙන දෛශික දෙකක් හදාගෙන ඒ දෙකෙන්ම පොදු දෛශික කොටස අයින් කරලා ඒ දෙන්න අතර අදිශ ගුණාකාරණයේ සම්බන්ධයක් වෙනවා. එහෙනම් මෙතන අපිට එනවා එම නිසා මේ ym සමාන්තරයි b වර්ග. නමුත් y පොදුයි. y පොදුයි. එහෙනම් කිව්වේ ඇයි bym ඒක රේඛියයි කියලා. එම නිසා bym ඒක රේඛියයි. එතකොට ඔය ඉතින් ලියා ගන්නකො. දැන් ඔබට පැහැදිලි ඇති ඒ කාරණා. ඉතින් ලස්සනට ගාන දෙනවා මේක. ඇත්තටම මේක ගොඩක් පරණ විභාග කැඩලුවා. 60 ගණන් වල විතර වගේ වෙන්න ඇති මම හිතන්නේ. පරණ විභාග කැඩලුවා. මම දැන් සතුටුයි දැනගන්න ඕක තනියම ටැකල් කර කවුද? අන්තිමටම ගෙනහිල්ලා ඔය හරියට මාරි කවුද? දෙවනිත බානුජ, තරුපියම්, හංසාලි, ඉසුරි, විද්‍යා විදුන්‍ය. රයිට්. 5 දෙනෙක් ඉන්න. බොහොම සතුටුයි මට. අන්න ඒ ගැන මම කනගාටුවක් නෑ. එහෙම නෑ මගේ. මැත්ස් වල කියන්නේ පුතා අපි බොහොම නිදාසේ ඉගෙන ගන්න කතාවක් මේක. මේක මේ වෙන කේල්මල් නෑ. මේක ස්ටඩි එකක් මේක. ලයිෆ් ටයිම් කියන්නේ අපි මේකේ වැඩ කරනවා. හරිද? එන්න ඔතෙන්ට. මම අර මේ බහුපද වලිනුත් එක ගානක් හදන්නම්. ඒකේ එකක් හදපුවම අනිත් එක හැදුවේ හැකි. අර අන්තිම ගණන් දෙකේ අර බල එහෙම තියෙනවනේ 200 වෙනි බලේ එහෙම ලොකුවට ඒ වගේ ගානකදී අපි කොහොමද ඒක ටැකල් කරගන්නේ කියලා අපි පොඩි දෙයක් තියෙන එක දැන්ටමත් කරපුවා ඇති මෙතන. කොහොම හරි අපි දැන් ඉදිරි සති හෙට කවද 21යි ආයේ අපිට 28යි සති දෙකක් තියෙනවා. ඒ සති දෙක ඇතුළත දෛශික ඉවර වෙනවා ළමයි ඈ. ඊට පස්සේ මම පටන් ගන්න අංශුව මත බල කියන පාඩම. පියෝල අරක මේ බහුපද ඉවර වෙච්ච ගමන් පටන් ගන්නවා මේ ලෞගණක පාඩම. දර්ශක ලෞගණක. ඒක දවස් දෙකක විතර පොඩි එකක්. මේ ඒක ඉවර වෙච්ච ගමන් වර්ග සමීකරණ වර්ග සිතේ.
හරිද? බලන්න මෙතෙන් එනකන් ලියාගෙන ඉවර දරුවෝ පොඩ්ඩක් අත උස්සන්න. නෑ sorry ලියාගෙන බැරි වෙච්ච අය. ලියාගෙන බැරි වෙච්ච අය. බැරි වෙච්ච හරි. දැන් එතකොට ඒකේ අන්තිම කොටස යනවා b y ට y න් අනුපාතය. ඒක මම මෙතනින් ගන්නම්. මෙතන යට තියෙනවනේ ඒ නිසා b, y, m ඒක රේඛිය කියන එක. ඒකට තමයි ඉතින් දෙක ගන්නකොට මම ඒක කියලා නැහැ. ඒ නිසා b, y, m ඒක රේඛිය. දැන් b y ට y m අනුපාතය කියනවා. ඉතින් සිම්පල් නේ. අර තියෙන්නේ ym සමානයි 3/2යි by. හරි. එතකොට මේක මේ පැත්තට දාලා by බෙදීම ym එන විදිහට හදලා මේක මෙහාට අරන් 3 මෙහාට ගන්නවා. හරස් කුණ්ඩේ දෙක මේ පැත්තට ආවා. 3 යටට ආවා. දෙක මේ පැත්තට ආවා 3 යටට ආවා ym මෙහාට ගියා. by බෙදීම ym. ආගේ පුතේ මේ එකක් ඕපන් වෙලා මම හිතන්නේ. හරිනේ? මේ දැක්කනේ අර දෛශික මේ මෙතනින් ගත්ත මේක. මෙතනින් ගත්තේ දෛශික වෙලා නැහැ. ආගේ පුතේ මේ මයික් එකක් ඔන් වෙලා පොඩි සද්දයක් එනවා. හරිනේ? මෙතනින් ගත්තේ එතනින් ගත්තා. එදී දෛශික අයින් කරලා ගත්තේ. ඊට පස්සේ ආරස්කුණේ දෙක මෙහෙට ආගේ මේ පොඩි අවුලක් තියෙනවා ආගේ පොඩ්ඩක් බලන්න ඕනේ පොඩි ශබ්ද එනවා මයික් එක ඔෆ් කරන්න හරි. හරිනේ? මේ by බෙදීම y. එහෙනම් මේකට අනුව by ට y න් අනුපාතය දෙකාන තුන. by ට y න් අනුපාතය දෙකාන. හරිනේ? ඉතින් මේක ඇවිල්ලා කම්ප්ලීට් විභාග ගණනක් තමයි. ආයේ කිසිම අඩුවක් නැහැ මේකේ. කිසිම මට්ටමකින් දැන් ඔබට වෙනි ගැටලුවක් හසුරවන්න පුළුවන් තත්ත්වය හදාගත්තා. ඒ කමක් නැහැ. මේක මේ හිණෙන් එළි වෙන්නේ නැහැ. ඕනතරම් අපි අධ්‍යයනය කරනවා. ඊට පස්සේ මගේ පේපර් ක්ලාස් වල ගන්න අවස්ථා කීයක් තියෙනවද මේ විෂය ප්‍රගුණ කරගන්න. හරි. කලබල වෙන්න එපා. හරි. ඒතර එහෙමනම් අර 14 වෙනි ගාන ඔබ උත්සාහ දරන්න. 14 වෙනි ගාන ඔබ උත්සාහ දරන්න. මේ අර ඉරිදා පන්ති හිටපු අයට ඉතින් නැති අයට පොඩි අර තිග්ගුරිතේ පොඩි අරුවාඩුවක් තියෙනවා. ඒක අපි පන්තියේදීම කරලා ඒක ඉවර කරමු. මේ පන්තියේදීම කරලා ඒක හරිනේ. මේක තමයි තියෙන්නේ. මෙතන අවසාන කොටස. හරිනේ? මට එහෙනම් ඒකෙන් මම නිදහස් වුණා. මම හිතන්නේ අපි ගැටලුව වෙන විශාල ප්‍රමාණයක් හදුවා කියලා මට තේරුම තියෙන්නේ මේ අනුපාත සෙවීම සම්බන්ධව. සැලකිය යුතු ලෙස ගැටලු ප්‍රමාණයක් කරා. හරිනේ? ඒ ගණන් ටික අපි හදුවා. ඒකෙන් අපි හොඳ පරිචයක් ලැබුවා. අර ඒකේ ස්වයං දෛශිකාමීකරණය කියන එක මම අධ්‍යයනය කරා. හරිනේ? හොඳයි එහෙමනම් මේ මම අර මේ බහුපදවල එක ගාණක් තියෙනවා. ඒ ගාණ මම කරලා මට අවසර දෙන්න ඉතින් මේ රට දිගටම මොනවා හරි තියේ මේ ඊට අනිතර කන්නවා මුකුත් නැහැ. ඉතින් මම ගිහිල්ලා ගේන්න ඕනේ. කොටසක් ගෙනාවා ඉක්මනට ආව ඔයගොල්ලන්ගේ පන්තියේ තියෙන ඉඳලා මේ හරි ඊළඟට මේකේ මේ අර තුන්වෙනි වීඩියෝවේ මෙන්න මෙහෙම ගානක් තිබුණා අර මේ අදන්න කියලා අපි බලමු කවුද හදලා තියෙන්නේ කියලා fx සමානයි x වල 200 ධන 2 3 199 199 ධන 4යි x වෙන 3. ඔක තමයි දීලා තියෙන්නේ. ඒ කියන්නේ මාත්‍රයේ 200 වූ බහුපදයක් නේ දීලා තියෙන්නේ. හරි. ඊට පස්සේ කියනවා x ධන 3න් බෙදුවාම ශේෂය කීයද කියලා.
x ධන 3න් බෙදූ එක ශේෂය. මේකේ ඊළඟ යන්නේ x ධන 3න් බෙදුවාම ශේෂය කීයද? ඒ කියන්නේ අතරම ගියොත් f ඍණ 3. ආයි කතා දෙකක් නැහැ. x ධන 3න් බෙදුවාම ශේෂය f ඍණ 3. ශේෂය සමානයි කෙලින්ම f ඍණ 3ට. සමානයි ඍණ 3 200 වෙනි බලය ධන 3 වතාවක් ඍණ 3 199 වෙනි බලය ධන 4 වතාවක් ඍණ 3 ඔන්න උතරනේ එන්නේ. දැන් ඔන්න ඕක සුළු කරේ කොහොමද කියන ප්‍රශ්නේ එනවා. මේක සුළු කරන්නේ කොහොමද? 3 ඍණ 3 200 වෙනි බලය ඍණ 3 199 ඒක සුළු කරා. මම පොඩ්ඩක් වැඩේ නවත්තලා මම කවුරු හරි දරුවෙක්ගෙන් අහනවා ඔබ කාගෙන් හරි මේක හැදුවද? ඔබගෙන් කවුරු හරි මේක හැදුවද? මේ උත්තරේ හෙව්වද? f ඍණ 3. අත උස්සන්න බලන්න හොයපු අය. අන්සාලි තරුප්‍රියන් රාජු ඉසුරු යාම් ගොඩ දේ විදුන්‍ය රශ්මි අපි අහමු අපි රශ්මිකා වින්ද්‍යාවෙන් අහමුද මොකද්ද කරේ කියලා කියන්න පුළුවන්ද? දැන් ඔක සුළු කරන්නේ කොහොමද ඔයා කියලා. උත්තරය අවශ්‍ය 15 ඍණ 15යි කියලා. ගත්ත ක්‍රමය කොහොමද? ඔය ටික සුළු කරාස කියන්නේ. ඈ නැහැ මේ ඒකේ අර කැපුවා ඍණ 3 අර බල දෙක කපලා මම දන්නවා කරපු දේ ඔයාලට කියා ගන්නයි බැරි. ඍණ 3 200 බලයයි 3 වැඩි කිරීම ඍණ 3 199 වෙනි බලයයි දෙක කපලා ඉවරලා ඉතුරු ටික ඔව් ඒක ඔව් හරි. ඒක කැපුවේ කොහොමද කියන ප්‍රශ්නේ තියෙනවා. ඒක මැතමැටිකලි කොහොමද ඒක කපන්න පුළුවන් බවට ගෙනාවේ කියන එක. ඍණ 3 200 බලය සුළු කරාම දන්න උත්තරයක් එන්නේ. අනිත් එක සුළු කරාට පස්සේ ඍණ උත්තරයක් එන්නේ. ඒ එකම අගය තමයි ඍණයි ධනයි විදියට එන්නේ. එතකොට මේ දෙක කපන්න පුළුවන්. හරි හරි. මම ආන්නේ කරමු සෑහෙන දුරට හරි 99%කටම හරියට පැහැදිලි වුණා. හරි ඔයා 100ක් හරි අර පැහැදිලි කරන එක විතරයි ප්‍රශ්නේ. ඕකේ ඔව් මෙන්න මෙහෙම වැඩක් තියෙනවා. මේ දෙක ඇත්තටම කැපෙනවා. කැපෙන්නේ කොහොමද කියන එක බලන්න ඕන බලන්න. ඍණ 3 200. මට පුළුවන් නේද මේ ධන 3 ලියන්න පුළුවන් නේද මෙහෙම. මේව ලිව්වට වරදක් නැහැ මේක. මෙන්න මේකයි. මේව ලිව්වට වරදක් නැහැ. බලන්න. මෙතන ඍණ 12යි ඍණ 3යි ඍණ 15යි. මම මොකද කරේ මෙතන තියෙන මේ ධන 3 ලියාගත්තා ඍණ 3 කියලා. මොකද හේතුව මෙතන පාදේ ඍණ 3 නිසා මම මේ ධන 3 කියන එක ලියාගත්තා ඍණ 3යි. දැන් මෙන්න මේ දෙක බලන්න ඍණ 3 එකේ බලය වතාවක් ඍණ 3 119 නේ 199 ඍණ 3 එකේ බලය වතාවක් ඍණ 3 199 නේ එහෙමනේ තියෙන්නේ බලන්න හරි නේද ඍණ 3 189 199 ඍණ 3 1 ඒ කියන්නේ ඍණ 3 200 මේ දෙක එකතු වුණාම 200 මේ දුර දිවි ඒක තමයි ඒකේ මම දන්නවා එයා ඒක දන්න බව. ඍණ 3 200 වෙන්න. දැන් කියනවා මේ කැපෙනවා. උත්තරේ ඍණ 15 කියන්නේ. ඒ වගේ පොඩි උපක්‍රම මේවා ගන්න උපක්‍රම මේ පාවිච්චි කිරීම. වෙන මොකක්ද මේ. හරි නේද? එතකොට එතනේ අපි ඒ කරේ උපක්‍රමයක් පාවිච්චි කිරීම කරලා ඒ කර්තව්‍ය අපි ඔව් කියන්න පුළුවන්. සර් ඔය බහුපදයේ x ධන 3ෙන් බෙදලා ගත්තත් කමක් නැහැ නේ.
ඒ කියන්නේ දීර්ඝ විදියට බෙදුවද ඔය? ඔව්. ඒක පේලිය දෙකෙන් කැපිලා ගිහිල්ලා එනවද? ඔව් ඍණ 15 වෙනවා. පේලි 3යි. කවුද රවිඳුනේ හරි. ඉතින් පුතේ මේකත් දාගන්න. හරි. මේකත් දාගන්න. ඒකට වැරදි කියන්න බෑ. වැරදි කියන්න බෑ. ඒකේ අනිත් ගාන තනියම try කරන්න. ඒකේ අනිත් ගාන තනියම try කරන්න. අපි බහුපදවල විභාග ගණන් ටික ඔක්කොම හදන්නේ මේ බ්‍රාස්ලින්ද පන්තියේ. ඒක ටක් ගාලා ඒකෙදිම හදලා දාන්න. අර පන්තියේ කරනවා කිව්වා. මේ වැඩිපුර අතන අපි කරන්න බලමු. හරි නේද එහෙනම්? එහෙනම් දරුවනේ මම අර සාමාන්‍ය 10ට තමයි නවත්තන්න ඉතින් හිටියේ නම් මේ මම ඉක්මනට ගිහිල්ලා ඒ මම ගන්න යන්න වෙනවා මට. මේ එහෙමනම් ඒ අපේ අරමුණ ඉෂ්ට වුණා. අපි බලාපොරොත්තු වෙච්ච අරමුණ ඉෂ්ට වුණා. ඊළඟ ගාන try කරන්න. ඒතකොට හෙටනේ මේ සමහර කට්ටියක් හෙට උදේ හම්බ වෙනවා මට. තව සමහර කට්ටියක් අනිද්දා හම්බ වෙනවා. මේ අපි ඒ ටික කරගෙන යන්න. ඉතින් දැන් ටිකක් හොඳ ජවයකින් යන් ඉස්සරහට පරිස්සම් වෙන්න දරුවෝ හැම එක්කෙනාම ඉතාලම නරක කාලයක් මේ පරිස්සම් වෙන්න. හොඳින් පරිස්සම් වෙන්න. මේ එහෙනම් සුබ රාත්‍රියක්. එනම් මෙතනින් මම මේක නවත්තලා යන්නම්.